සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකින්දුණු අංග ප්‍රථමයෙන් සිරස්තල. තද සුළං සහ වැසි තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක දැනුම් දීමක්. ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් අනුප්‍රභේදය නම් කෙරේ. සංකූලතා සහිත දරුවන්ට එන්නත් කරණය හෙට සිට බස්නාහිර පළාතේ සියලුම රෝහල්වලින්. මෙරට විශාලතම PCR මධ්‍යස්ථානයේ පරීක්ෂණ කටයුතු ආරම්භයි. දකුණු කොරියාවේ කොවිඩ් ආසාදනය යලි ඉහළට. මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් අඛණ්ඩව 5 වන දිනටත් 1500 සීමාවට වඩා අඩුවෙන් ඊයේ වාර්තා වුණා. මේ අතර ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් අනුප්‍රභේදය නිල වශයෙන් නම් කර තිබෙනවා. ආචාර්ය චන්දිම ජීවන්තන මහතා ට්විටර් පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනය මගින් හඳුනා ගැන්වූ 701 ස්කාණ්ඩයේ මෙම අනුප්‍රභේදය හඳුන්වා ඇත්තේ ඒවයි 28 ලෙසින් බවයි. ඒ අනුව ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විද්‍යාත්මක හැඳින්වීම සමග ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා අනුප්‍රභේදය B1 617 2 28 ලෙසින් දැන් හැඳින්වෙනවා. මේ අතර ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1159ක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,12,531ක් ලෙසයි සටහන් වන්නේ. මේ අතර පසුගිය සැප්තැම්බර් 24 වනදා සිදු වූ කොවිඩ් ආසාදිත මරණ 79ක් ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12609ක් ලෙසයි. වාර්තා කළ මරණ අතර කාන්තාවන් 38ක් සහ පිරිමි පුද්ගලයන් 41ක් වනවා. වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් ඊයේ තහවුරු කළ මරණ අතර නැහැ. අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ මරණ 22ක් වාර්තා වී ඇති අතර ඒ කාන්තාවන් 12ක් සහ පිරිමි පුද්ගලයන් 10ක් වශයෙන්. අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් 26ක් සහ පිරිමි පුද්ගලයන් 31ක්ද මෙම මරණ 79 අතර වනවා. පළවෙනිද රට අරින්ද අපිට හැකියාවක් ලැබුණේ පරිසර ගොදුරු වෙලා රෝහල්ගත වන රෝගීන් සංඛ්‍යාව ඉතාම අඩු මට්ටමකට පැමිණ නිසා. අපිට පේනවා රට ඇරියට මේ රෝගය ලොකුවට ව්‍යාප්ත වෙන එකක් නැහැ කියලා. කොරෝනා ඉවර කරන්න මං හිතන්නේ කවදාකවත් අපිට ප්‍රායෝගික පුළුවන් වෙයි කියලා. හැබැයි කොවිඩ් ලොකුවට පැතිරෙන එක වළක්වන්න අපිට ලොකු විදිහට දායක වෙන්න පුළුවන්. ප්‍රධාන දේ තමයි දැනට අර එන්නත් ගහගන්න ලොකු උවමනාවක් දක්වන්න නැති ඒ ගැන ටිකක් පසුබට වෙන තරුණ සමාජය මේ එන්නත ගත්තොත් මං හිතන්නේ මේකට ලොකු රුකුලක් වෙයි කියලා අපිට හිතෙනවා. මේ අතර මෙරට ඉදිකෙරුණු විශාලතම PCR පරීක්ෂණාගාරයේ පරීක්ෂණ කටයුතු නිල වශයෙන් ඊයේ ආරම්භ කර තිබෙනවා. ඒ ඊයේ පසුරු 6:30ට පමණ එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබයිහි සිට මෙරටට පැමිණි 53 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කරමින් අදාළ සාම්පල ලබාගත් පුද්ගලයන් අතරට විදේශ සංචාරකයින්ද ඇතුළත්. කටුනායක 18 කණුව ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම PCR පරීක්ෂණාකාරය පසුගිය 23 වනදා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙනුයි විවෘත කරනු ලැබුවේ. ගුවන් තොටුපළ ගුවන් සේවා සමාගම සහ පෞද්ගලික ආයතනයක් එක් වී ඇමරිකානු ඩොලර් මිලියන 5ක වියදමකින් මෙය ඉදිකර තිබෙනවා. ඒ අනුව එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන දින 14කට පසු මෙරටට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා ඉදිරියේදී පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. අදාළ සංචාරකින්ට කඩිනමින් සිය නවාතැන් ස්ථාන වෙත යාමට අවශ්‍ය පහසුකම් සලසා දෙමින් පැය 3ක් වැනි කාලයකින් PCR ප්‍රතිඵල ලබා දීම මෙහි විශේෂත්වයක්. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම විරක්කොඩි මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු ඊයේ කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙනුයි මේ බව තහවුරු වී ඇත්තේ. පසුව මන්ත්‍රීවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කරවීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර හෙට දිනේ පෙරවරු 7 සිට පැය 5ක් සේවය නිවත් වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසනවා. අපි නැවත තීරණයක් අරගෙන තියෙනවා ආණ්ඩුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය සේවාවේ මේ මොහොතේ තියෙන සාධාරණ ඉල්ලීම් වලට විසඳුමක් නොදෙන නිසාම 27 වන සඳුදා උදේ 7 සිට දවල් 12 දක්වා පැය 5ක් සේවාවෙන් නිවත් වීමේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්න. ඒ සේවාව නිවත් වීමේ ක්‍රියාමාර්ගයේ වගේම 11 සිට අපි රටපුරා සියලු රෝහල් වල සහ සෞඛ්‍ය ආයතන වල පෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරනවා. සඳහා මෙද සේවාව, පරිපූර්ණක සේවාව, අතුරු වෛද්‍ය සේවාව, ඒ වගේම ලිපිකාර සේවාවන්, රියැදුරු සේවාව, ඒ වගේම කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු ලක්ෂයකට අධික සෞඛ්‍ය සේවකයන් සහභාගී වෙන්න නියමිතව තියෙනවා. මේ අතර අද මහනුවර වැඩසටහනකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ ඉදිරි 2022 අයවැයෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කොට ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා බවයි. අපි තීන්දුවක් ගත්ත ප්‍රතිපත්තිමය තීන්දුවක් 2022 අලුත් ගොඩනැගිලි හදන එක නතර කරලා මේ තියෙන වැඩ ටික අවසන් කරමු. අපි 2022 අයවැය වැඩිම මුදලක් වෙන් කරලා තියෙන සෞඛ්‍යය. සාමාන්‍යයෙන් ඒක වෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට දෙවනුව අධ්‍යාපන තෙවනුව සෞඛ්‍යයට. මේ සැරේ පළවෙනි වැඩිම ප්‍රමාණයක් වෙන් වෙලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට. හැබැයි අලුත් දේවල් මේ තියෙන දේවල් ටික අපි අවසන් කරමු. මේ වන විට ඍජුවිහාර ළමා රෝහලේදී කුරුණෑගල සහ අනුරාධපුර ශික්ෂණ රෝහල් තුලදී සිදු කෙරෙන දරුවන් සඳහා වන එන්නත්කරණය හෙට සිට බස්නාහිර පළාතේ සියලුම මූලික රෝහල්, දිස්ත්‍රික් රෝහල්, මහ රෝහල් සහ ශික්ෂණ රෝහල් තුලද ක්‍රියාත්මක කරන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමේ සභාපති මහාචාර්ය ශාමන් රජින්ද්‍රජිත් මහතා පවසනවා. මුලින්ම බස්නාහිර පළාතේ මෙම එන්නත ලබා දීලා ඒ එන අත්දැකීම් වලින් අපිට තේරුම් ගන්න පුළුවන් තව අපි විසඳන්න ඕන ගැටලු මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. ඒ අනුව බොහොම ඉක්මනට ඒ අත්දැකීම් සහිතව ඒ වගේන ගැටලු සමනය කරගෙන රටේ අනිත් කොටස් වලට මෙම එන්නත ලබා දීම ආරම්භ කරන්න පුළුවන්. ඒ සඳහා මූලික අවශ්‍ය සියලුම දේ අපි සපයාගෙන ලෑස්ති වෙලා තියෙන්නේ. මේ වන විට වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 45390ක් වන අතර වෛරස් ආසාදිතව සිට සුවය ලැබූ සමස්තය දැක්වෙන්නේ 4,54,532ක් ලෙසයි. ලෝක ඖෂධ වේදීන්ගේ දිනයට සමගාමීව නිවසේ සිටම ඖෂධ පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. මේ අතර නිවෙස් තුළ ප්‍රතිකාර ලබා ගන්නා කොවිඩ් ආසාදිතයින්ගේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. මෙම නව ක්‍රමවේදය යටතේ කොවිඩ් වාසංගත තත්ත්වය මත තැපැල් මගින් නිවෙස් වෙත යොමු කරන රෝහල් සායනික රෝගීන්ගේ ඖෂධ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් දියත් කෙරුණු මෙම ක්‍රමවේදය නැෂනල් ෆාමසි හෙල්ප් ලයින් ලෙසයි නම් කර ඇත්තේ. 071-622-25-55 යන දුරකථන අංකය ඔස්සේ රෝගීන් වෙත මෙම සේවාව ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මේ සඳහා දිවයින පුරා විසිරී ඇති ඖෂධ වේදීන් 100කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ කරගනිමින් තොරතුරු ලබා දීමේ ජාලයක් ක්‍රියාත්මක වන අතරම අදාළ ඖෂධ වේදීන් සඳහා විශේෂිත පුහුණුවක් ලබා දීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. මෙම වැඩපිළිවෙලෙහි පළමු අදියර යටතේ නැෂනල් ෆාමසි හෙල්ප් ලයින් සේවාව බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මකයි. හැම කළු වලාවකම ක්‍රිඩී රේඛාවක් දකින්න. පෝස්ටල් ඩිපාර්ට්මන්ට් එකේ වැඩපිළිවෙල එකක්. ඖෂධ වේදීන්ගේ වැඩපිළිවෙල. මේ වගේ විශාල වැඩපිළිවෙල ගණනාවක් සහ අලුතෙන් හිතන්න මිනිස්සු පුරුදු වුණා. ඒත් එක්කම මම ఔෂධ වේදීන්ගේ සංගමයේ සියලුම නිලධාරීන්ට මගේ ප්‍රණාමය පුද කරනවා. ඔවුන් බොහොම පැහැදිලිවලා කිව්වේ අපිට මේකේ මූල්‍යමය වාසියක්වත් එහෙම කිසිම දෙයකට නෙමෙයි සමාජ සත්කාරයක් හැටියට අපි විසින් ස්වේච්ඡාවෙන් අපි මේ වැඩ කටයුත්තට අත් වෙනවා. මේ අතර කොවිඩ් වසංගතය සීඝ්‍ර ලෙස පැතිර යාමත් සමග ආරම්භ කරන ලද කොවිඩ් ආසාදිතයින් නිවෙස් තුළම සිට ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය යටතේ මේ වන විට නිවෙස් තුළ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින්ගේ අඩුවීමක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. කොවිඩ් ආසාදිතයින් නිවෙස් තුළ අධීක්ෂණය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසන්නේ මේ වන විට නිවෙස් තුළ කොවිඩ් ආසාදිතයින් 8552ක් ප්‍රතිකාර ගන්නා බවත් ඒ අනුව පසුගිය කාලවකවානුවට සාපේක්ෂව නිවෙස් තුළ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින්ගේ කැපී පෙනෙන අඩුවක් වාර්තා වන බවයි. මේ දක්වා නිවෙස් තුළ ප්‍රතිකාර ලබාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 85509ක් වන අතර ඉන් 75504 දෙනෙකු ප්‍රතිකාර කොට මුදා හැර තිබෙනවා. එසේම අදාළ නිවෙස් තුළ ප්‍රතිකාර ලබාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් රෝහල් ප්‍රතිකාර සඳහා යොමු කර ඇත්තේ 1883 දෙනෙකු පමණක් වන බවයි ගල්හේන මහත්මිය වැඩිදුරටත් පවසන්නේ. විශේෂත්වය වන්නේ මෙම පද්ධතියේදී වැඩි දියුණු කිරීමක් වශයෙන් අපි අවුරුදු 2ක්
15ත් අතර දරුවනුත් බලන්න පටන් ගත්තා. සහ මුලදී අපි ගර්භණී මාතාවන් බැලුවේ නෑ. නමුත් පසුගිය කාලයේ ගර්භණී මාතාවන් 301ක් අපි බලලා තියෙනවා. සති 24කට වඩා උන්ගේ ගර්භණී තත්ත්වය අඩු අය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගින් තීරණය කළා තියෙනවා පෙර සූදානමක් විදිහට ඉදිරියේදී අපි මේ රෝග තත්ත්වය කොයි විදිහට නැවත මතුවෙන්න පුළුවන්ද කියන එකත් අපි සැලකිල්ලටගෙන නිල වෙබ් අඩවියක් රෝගීන් වෙනුවෙන් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිල වෙබ් අඩවියේ රෝගීන්ට ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒ ලියාපදිංචි වෙන රෝගීන්ට ඉන්පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වෙන කෝල් සෙන්ටර් කියන ආයතනය එක්ක සම්බන්ධ වෙලා කෙරෙනවා. දකුණු කොරියාවේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. දකුණු කොරියාවෙන් ප්‍රථම වරට දෛනික කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 3000 ඉක්මවා තිබෙනවා. දින 3ක නිවාඩු සමයකින් පසු එලෙස කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර අද උදැසනින් අවසන් වූ පැය 24 තුළ වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 3273ක්. ඒ අනුව දකුණු කොරියාවේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 2,98,402ක් දක්වා ඉහළ යන අතර එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 2441ක්. නව ආසාදිතින් අතරින් 77ක් පමණ වාර්තා වන්නේ සෝල් අගනුවර සහ එයාවට ප්‍රදේශවලින්. නිවාඩු සමයේ පුද්ගල සංචරණය සහ සම්බන්ධතා ඉහළ යාම මෙලෙස දකුණු කොරියාවේ කොවිඩ් ආසාදන ඉහළ යාමට හේතු වී ඇති බවයි එරට රෝගපාලන සහ වැළැක්වීමේ ආයතනය ප්‍රකාශ කළේ. මේ අතර ලොව දෛනික වැඩිම කොවිඩ් මරණ වාර්තා වූ ඇමරිකාව අභිබවමින් ගත වූ දිනේදී ලොව වැඩිම කොවිඩ් මරණ රුසියාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව එම සංඛ්‍යාව දැක්වුණේ 822ක් ලෙසයි. ඒත් සමග එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,03,095ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ගත වූ දිනේදී එරටින් නව කොවිඩ් ආසාදිතින් 22041ක් වාර්තා වී ඇති අතර ඒත් සමග රට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව දැක්වෙන්නේ 76,31,233ක් ලෙසයි. රුසියාවේද මේ වන විට නැවත වරක් කොවිඩ් ආසාදිතින් සහ මරණ ඉහළ යමින් පවතින බවයි එරට සෞඛ්‍ය අංශය පෙන්වා දෙන්නේ. මේ අතර ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතින් 28149 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ අනුව එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 3,36,51,221 ඉක්මවා තිබෙනවා. ඊයේ සිදු වූ මරණ 258ත් සමග ඉන්දියාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 4,46,948ක් දක්වා ඉහළ ගියා. ලොව වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇති රටවල් වලට අනුව ඉන්දියාව පසුවන්නේ දෙවන ස්ථානයේ. එමෙන්ම ආසියානු කලාපයේ තවමත් වැඩිම කොවිඩ් ආසාදිතයින් සහ මරණ වාර්තා වන්නේද ඉන්දියාවෙන්. ඉදිරි පැය 24ට අදාළව තද වැසි සහ සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඉදිරි පැය 24 තුළ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය සහ දිවයින හරහා විටින් විට හමන තද සුළං තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම නිවේදනයේ දැක්වෙනවා. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි අපේක්ෂිතයි. දිවෙන හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද වයඹ දකුණ සහ බස්නාහිර පළාත්වලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-60ක් දක්වා වැඩි විය හැකි බවයි කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ. විටින් විට හමන තද සුළං වලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. මේ අතර රළු මුහුදු ප්‍රදේශ සහ මුහුදුරාල ඉහළ යාම පිළිබඳවද කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. හෙට පෙරවරු 7 දක්වා වළංගු වන ආකාරයෙන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ මන්නාරම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහායි. ඒ අනුව බේරුවල සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60-70ක් පමණ දක්වා වැඩි විය හැකි බවයි එහි දැක්වෙන්නේ. එමෙන්ම එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වීමේ හැකියාව පවතිනවා. දීවර සහ නාවික ප්‍රජාව මෙන්ම වෙරළාසන්නයේ ජීවත් වන ජනතාව මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. ආසාදිතයින් ගණනය අනුව බස් ධාවනය සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් යෝජනාවක් රජයට ඉදිරිපත් කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනාවට අනුව දිවයිනේ ඒ පළාත් තුළින් වාර්තා වන කොවිඩ් ආසාදිතින් ගණනය අනුව ඒ පළාත් රතු කහ කොළ ලෙස කලාපවලට වෙන් කර යුතු වනවා. ඒ අනුව ආසාදිතින් වැඩිහෙවත් රතු වර්ණය ගන්වා ඇති ප්‍රදේශවල බස් රථය තුළ මගින් 50% පමණ රැගෙන යා යුතු වන අතර කහ වර්ණය ගැන්වූ ආසාදිතින් අඩු පළාත්වල 75%ක මගී ප්‍රමාණයක්ද ධාවනය කිරීමට මෙම යෝජනාවෙන් දක්වා තිබෙනවා. එමෙන්ම කොළවර්ණය ගන්වා ඇති ආසාදිතින් නොමැති ප්‍රදේශවල 100%ක මගින් ප්‍රමාණයක් රැගෙන යා හැකි ලෙස සිය යෝජනා ඉදිරිපත් කර ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ. අපි කියන්නේ ජන අනුපාතය අනුව ආසාදිතයින්ගේ ප්‍රමාණය සටහන් කරන්න ඕන සතියෙන් සතියට මේ ලංකාවේ. ඒ වගේ සතියෙන් සතියට සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ඒ නිර්ණායකයන් රටට ඉදිරිපත් කරන්න ඕන. රතු ප්‍රදේශවල අපිට ආසන සංඛ්‍යාවෙන් අඩක් තමයි ගෙනියන්න වෙන්නේ. එතකොට කහ ප්‍රදේශය අපිට පුළුවන් ආසනයේ ළඟ වාඩි වෙලා යන්න. එතකොට ඒ සඳහා නියමිත වූ ගාස්තුවක් දැනටමත් නිර්දේශ කළ තියෙනවා ප්‍රවාහන අමාත්‍යාංශය විසින්. අපි කියන්නේ කොවිඩ් ආරක්ෂිතව ජනතාව ප්‍රවාහනය කරනවා නම් එවැනි ක්‍රියාමාර්ගයක් කරන්න. ඒ වගේම රාජ්‍ය සේවාව වරු දෙකට ක්‍රියාත්මක කරන්න. මේ අතර දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් දෛනිකව ශ්‍රී ලංකා දුම්රිය සේවයට සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 3447ක පාඩුවක් සිදුවන බව වාර්තා වනවා. ඒ දෛනිකව සිදු කරන ගමන් වාර අවලංගු වීමේ තත්ත්වයක් සමගයි. ඒ හේතුවෙන් මගී ජනතාව ප්‍රවාහනය කිරීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුව දෛනිකව ලැබූ රුපියල් මිලියන 16.6ක ආදායම මෙවන විට අහිමි වී ගොස් තිබෙනවා. ඒ අනුව මෙවන විට දුම්රිය දෙපාර්තමේන්තුවට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් අහිමිව ඇති ආදායම රුපියල් මිලියන 597.6ක්. එසේම දෛනිකව රුපියල් මිලියන 80ක ආදායමක් ලැබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයටද මෙවන විට එම ආදායම අහිමිව ගොස් තිබෙනවා. ඒ අනුව නිරෝධායන ඇඳිරි නීති සමයේ ලංකා ගමනාගමන මණ්ඩලයට අහිමිව ඇති ආදායම රුපියල් මිලියන 2880ක්. වාහන අනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමු ඇති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. අන්තර්ජාල මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ මහතා පෙන්වා දෙන්නේ රටට විදේශ විනිමය ගලා ඒම සිදුවන ආකාරය මත ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බවයි. වාහන පිළිබඳව අපි තීරණයක් ගන්නවා දෙසැම්බර් මාසයේ. දැනට මේ තත්ත්වෙම සිදුවීගෙන යයි දෙසැම්බර් මාසෙ වෙනකන්. ඊට පස්සේ අනිකුත් සාධක දිහා බලලා අපිට දෙසැම්බර් මාසෙ වෙනකොට ආනයන පිළිබඳව විශේෂයෙන්ම වාහන ආනයන අනිත් ආනයන ගැන දාලා තියෙන සීමාවන් අපි දිගින් දිගටම පවත්වාගෙන යන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වුණත් අපි ආනයන කරුවන්ටත් එදා මම හම්බ වෙච්ච වෙලාවේ එයාට කිව්වා වැඩි තොග ගහගන්න යන්න එපයි. මොකද අවශ්‍ය වෙන සීමාවල් වලට ආනයන කරගන්න කියලා. නැත්නම් සමහරක් අය ආනයනය කරලා ඒ බඩු භාණ්ඩ මෙහි තියාගෙන ඉන්නේ ඩොලර් තොග ගහ ගන්නවා වගේ. මොකද ඒගොල්ලෝ හිතන්නේ තව දුරට රුපියල අප්‍රමාණය වෙයි. මේක 250ට යයි එහෙම කියලා හිතාගෙන වැඩිපුර අරන් එනවා. ඉතින් එහෙම නොකර අවශ්‍ය ප්‍රමාණයට අරගෙන කටයුතු කරන්න. එතකොට මේ සමනය අපිට ගෙන්නන්න පුළුවන් පහසුවෙන්. ඉතින් ඒ නිසා එතනටත් අපි මේ උපදෙස් ලබා දීලා තියෙනවා. මොකද ඒක කෙරුවම අස්ථාවර භාවය තමයි සිදු වෙන්නේ. වාහන පිළිබඳව එක පාටම ඕපන් කිරුවොත් නැවත වරක් ඇහෙන ලොකු පීඩනයක් එන්න පුළුවන්. ඒ පීඩනේ මේ වෙලාවේ අපිට දරා ගන්නට බැරි වෙනවා. ඒ නිසා ඒක දරා ගැනීම සඳහා යම්කිසි කාල සීමාවක් අවශ්‍යයි. ඊට පස්සේ අපිට ක්‍රමක්‍රමයෙන් ලිහිල් කරන්න පුළුවන් වේවි. ඒකත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසි වෙලාවට. තෙල් පිළිබඳව තියෙන ගැටලුවට අපි මහ බැංකුව හැටියට ඉතාමත්ම පැහැදිලි ලෙස ඉදිරිපත් වෙලා තියෙනවා. අපි කියලා තියෙනවා ඊළඟ මාස 3 තුලදී අවශ්‍ය වෙන තෙල් සඳහා මුදල් අපි මහ බැංකුවෙන් රිලීස් කරනවායි කියලා. ඒක එතකොට ඩොලර් වල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ තුලින් එතකොට වෙන්නේ අපේ රටේ ලික්විඩිටි එක, ඩොලර් ලික්විඩිටි එක සෑහෙන දුරකට වැඩි වෙනවා. ඒත් කිරිපිටි ප්‍රශ්නය මම හිතන්නේ රුපියල අවප්‍රමාණය වෙනවයි කියලා හිතාගෙන බොහෝ දෙනෙක් කිරිපිටි වල මිල වැඩි කරලා තියෙනවා. එහෙම තත්ත්වයක් අවශ්‍ය වෙන්නේ නැති වෙන විදිහට අපි රුපියල පාලනය කරලා දුන්නොත් අනිත් අය ඔක්කොමලා ඒකට සම්බන්ධ වෙලා කටයුතු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කිරිපිටි ආනයනය මගින් විදේශ රටවලට ඇදී යන ඩොලර් මිලියන 400ක පමණ මුදල වැළැක්විය යුතු බව දේශීය කිරිපිටි ව්‍යාපාරික ආර්යශීල වික්‍රමනායක මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ ලංකාවට අවශ්‍ය සියලුම දියර කිරි සහ පිටි කිරි ලංකාව තුළම නිෂ්පාදනය කළ හැකි බවයි. මේ කර්මාන්තයෙන් ලංකාවට අවශ්‍ය සියලුම කිරි ප්‍රමාණය දියරකිරි හැටියට සහ පිටි හැටියට ලංකාවේ අපි නිෂ්පාදනය කරනවා. පිටි නම් පිටිසොන් 30ක් දවසකට මම ගේනවා කොළඹට. දියරකිරි හැම සුපර් මාකට් එකෙන් පුරවලා තියෙනවා. ඒවට ලොක්කොම දේශීය සමාගම් වලින් ගනිපුවා.
ඒව තියෙද්දි කවුරුහරි කියන කිරි ගේන්න ඕන කියලා ලංකාවට සමාජ විරෝධී කටයුත්තක්. ඊරටට ආදරේ අපි මෙතන ඉන්නවා. අපේ කිරි හොඳ නැත්නම් ඕනේ ළඟ වෙනියෙකුට කියන්න පුළුවන්. අර කියන කොහේ හරි රටකින් ගෙන ආපුවම කියන්න පුළුවන්ද? පැකට් එක අරන් බලනකොට අවුරුදු දෙකක් ජීවිත කාලයක පැකට් එකක කිරි තියා ගන්න පුළුවන් අවුරුදු දෙකක්. කිරි සීල් එක ගන්න දෙනවා අවුරුදු දෙකකට බලංගුයි කියලා. හදපු දවසකුත් නැහැ ඒකේ. ලංකාවේ වැඩිම ආදායම හම්බෙන්නේ ලංකාවේ කිරි ගොවියට. කිරි ගොවියට දවස් 365ම වැස්සි කිරි දෙනවා. ලෝකේ ලංකාවේ පොහොසත්ම මිනිස්සු තමයි කිරි ගොවියෝ. වැස්සි හැමදාම කිරි දෙනවා නම් අපි හැමදාම පිටි හදනවා නම් මොකද්ද කලබලේ? මිනිහෙකුට මාසෙකට ඕන පැකට් හතරක් නම් මොකටද පොර කන්නේ? මොකටද අතර පොල්ලින් හදාගන්නේ? මම මූදයට ගිහිල්ලා බැලලා හම්බෙච්ච සල්ලි වලින් තමයි මම මේ ආයෝජනය කරන්නේ මේවට. මං යනකොට වැඩ කරනකොට ඩොලර් රුපියල් 4යි. ඩොලර් එක රුපියල් 4ට අදත් ගෙනියන්න පුළුවන්. ඒකට අපි පිටරටින් කහල් ලුණු මිරිස් එක නතර කරගම ඩොලර් එක බයිනවා රුපියල් 4ට ආපහු. එච්චරයි කතාව. ඒක කරන්න කැමති නැහැ. ඕගොල්ලන් තරුණ ළමයි ඕගොල්ලන් දැනගන්න ඕන ඕගොල්ලන් ඉවුණාව. ඕගොල්ලන්ට හිඟන්නේ කැටියට ඩොලර් එක රුපියල් 500කට ජීවත් වෙන්න ජීවත් වෙන්න. ඒතකොට අපි මැරිලා. ඊට ඉස්සෙල්ලා තමයි අපි මේක වෙනස් කරලා යන්න හදන්නේ. ආපහු ඩොලර් රුපියල් 4ට ගෙනල්ලා පොහොසත් රටක් කරලා ණය නැති රටක් කරන්න. කැමරා තිරයක සිහිනයක් රඳවාගත් ඇය ගැන අද සටහන අත් නොහැරි සිහිනයක්. මම වෙනස්. ඒත් මට බොහෝතේ කළ හැකි බව සෑම කෙනෙකුටම පෙන්වීමට මම කැමතියි. ඇය මෙලනි සේකාට් ප්‍රංශ ජාතික තරුණියක්. ඇය කැමරා කාච සටහන් අතර ජීවිත ආලෝකය සොයන සිහිනයක් සිත්හි දරාගත් කෙනෙක්. ඩවුන් සින්ඩ්‍රෝම් නම් තත්ත්වයෙන් පෙළුණු ඇය ඇගේ ජීවිත අභියෝගය සාර්ථකව ජයගන්නට උත්සාහ දරන්නේ ඒ සිහිනයත් එක්ක. ඇයට අවශ්‍ය වන්නේ කාලගුණ තොරතුරු ඉදිරිපත් කරන රූපවාහිනී නිවේදිකාවක් වෙන්න. නමුත් ඇයට කියවීමට ලිවීමට පවා කිසිදු පුහුණුවක් තිබුණේ නැහැ. ඒත් ඇගේ වාසනාවට එක් සමාගමක් ඇගේ සිහිනය වෙනුවෙන් පෙනී සිටින්නේ මෙලනිට එය කළ හැකි යනුවෙන් සමාජ මාධ්‍ය ප්‍රචාරණයක්ද අරඹමින් එය කොතෙක් ප්‍රචාරය වූවාද කිව්වොත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඇගේ සිහිනයට ආශිර්වාද කරන්නට වුණා. මේ එක්කම ඇය සිහිනය සැබෑ කරගන්නේ ප්‍රංශයේ රූපවාහිනී නාලිකාවක් ඇය වෙනුවෙන් ඉදිරිපත්වීමත් එක්ක. දින 4ක පුහුණුවක් ඇයට හිමි වුණා. රූපවාහිනී ආයතනයක කාර්යභාරය තේරුම් ගන්නට කියා දෙන්නට රූපවාහිනී නාලිකාවේ බොහෝ දෙනෙක් කටයුතු කළා. ඇගේ සිහිනයේ යථාර්ථය උදාවන දවසාවා ඇය ලස්සනට සැරසුණා. රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්න පෙර ඇය ෆේස්බුක් සටහනක් යෙදවා. අද මට ලොකු දවසක්. ඒ වචන කිහිපයට ප්‍රතිචාර ගලාගෙනවා. ඇය කාලගුණ තොරතුරු පළ පුරුදු නිවේදිකාවක් ලෙස අපූරුවට මේ විදියට ඉදිරිපත් කළා. En 2, il y a des nuages au nord, de la pluie, des soleils en Bordeaux. කැමරා තිර අතරින් ඇය ලෝකය පුරා බොහෝ දෙනෙක් නැරඹුවා. හීනවලට වඩා ඉහළින් ඇගේ සිනහව සටහන් වුණා. ඔබත් ජීවිතය ඉස්සරහට යන්න බාධාවන් තමයි ඔබේ ජීවිතයේ සිහිනය දවසක ලස්සනට පාට කරන්නේ. ඇය කිව්ව විදියට අවසානයේ ඇගේ ජීවිතයේ ලොකු දවසක් උදා වුණා. අවසානයට ඒ සටහනට ඇයට ලැබුණු ප්‍රතිචාරයක් මෙහෙම සටහන් වෙලා තිබුණා. කාලගුණය විතරක් නෙවෙයි ඔබේ සිනාව සහ ඔබේ හදවතේ මුළු ආදරයම අපිට ලබා දෙන්න. ඇත්තටම ඇය ලෝකයටම දුන්නේ විශ්වාසය, ආදරය, ධෛර්යය, උත්සාහය මේ හැම දෙයක්ම ඊටත් වැඩියෙන් ඇගේ අව්‍යාජ සිනහව. අවධානය විදෙස් පුවත් වෙත. ජර්මනියේ පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම අද පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. වසර 10ක් පුරා ජර්මානු දේශපාලනයේ අසහාය නායිකාව වූ ඇන්ජෙලා මර්කල් වෙනුවට අනුප්‍රාප්තිකයෙකු තෝරා ගැනෙන මහමැතිවරණය අද පැවැත්වෙනවා. එරට වේලාවෙන් පෙරවරුවාට ආරම්භ වන ඡන්ද විමසීම පසුරු 6ට අවසන් වීමට නියමිතයි. එහිදී ඇන්ජෙලා මර්කල්ගේ ඩෙමොක්‍රැටික් සංධානයේ අපේක්ෂක ආමින් ලැෂෙට් ඉදිරියෙන් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ නමුත් හරිත පක්ෂයේද මෙවර ජර්මානු මහමැතිවරණයේ තීරණාත්මක සාධකයක් වන අතර ලෝක කාලගුණ වෙනස පිළිබඳව වැඩි අවධානයක් යොමු වී ඔවුන්ට ඉහළ ජනප්‍රියත්වය
තත්ත්වයක් හිමිවීම ඊට හේතුවයි. එමෙන්ම වයස අවුරුදු 18 ඉක්ම වූ මිලියන 60කට වැඩි ඡන්දදායකයින් අද ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. කවර පක්ෂයක් ජයග්‍රහණය කළද ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සුළු පක්ෂ සමග සන්දානගත වීමට සිදුවන බවයි ජර්මානු මැතිවරණය පිළිබඳ මත පළ කරන දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ. මේ අතර නැගෙනහිර ඉන්දියාවේ ආන්ධ්‍රා ප්‍රදේශ සහ ඔඩිෂා ප්‍රාන්තවලට අද සුලිකුණාටුවක් ළඟා වෙමින් පවතින බව රට කාලකුණාංශ ප්‍රකාශ කළා. ගුලාබ් ලෙස පාකිස්තානය විසින් මෙවර නම් කර ඇති මෙම සුලි සුළඟ ඔඩිෂා ප්‍රාන්තයට කිලෝමීටර 270ක් ගිනිකොන දෙසින් මේ වන විට ස්ථානගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එය අද ඔඩිෂා ප්‍රාන්තයේ ගෝපාල්පූර් සහ ආන්ධ්‍ර ප්‍රදේශ ප්‍රාන්තයේ කාලිංගපට්නම් යන ස්ථානවලින් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂිතයි. සුලි සුළඟ පැයට කිලෝමීටර 95 ඉක්ම වූ වේගයකින් හමන අතර සිදුවිය හැකි ආපදාවලට මුහුණ දීම සඳහා ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ කණ්ඩායම් 13ක් සූදානම් කර ඇති බව ඉන්දිය බලධාරීන් ප්‍රකාශ කළා. එමෙන්ම නැගෙනහිර ඉන්දියාවේ වෙරළහසන දුම්රිය ගමන් රැසක්ද සුලි සුළඟ හේතුවෙන් අවලංගු කර තිබෙනවා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට සැප්තැම්බර් 27 වනදා ජාත්‍යන්තර ප්‍රජාව තුළ සංචාරක ව්‍යාපාරයේ කාර්යභාරය පිළිබඳව දැනුම්වත් කිරීම සහ එය ලෝපුරා සමාජ සංස්කෘතික දේශපාලන හා ආර්ථික වටිනාකම් කෙරෙහි බලපාන ආකාරය නිරූපණය කිරීම සඳහා නම් කරන ලද ලෝක සංචාරක දිනය සැප්තැම්බර් මාස 27 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. 1970 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් මෙම දිනය නම් කර ඇත්තේ. පුරෝගාමී දුම්රිය ඉංජිනේරුවන් වන ජෝර්ජ් සහ රොබර්ට් ස්ටීවන්සන් සහ සමාගම විසින් නිපදවන ලද ලොකොමෝෂන් අංකයක වාෂ්ප දුම්රිය එන්ජිම මගියකු දුම්රියෙන් ප්‍රවාහනය කළ පළමු වාෂ්ප දුම්රිය එන්ජිම් බවට පත්වත්තේ 1825 සැප්තැම්බර් මාස 27 වන දිනයි. යුරෝපය මගින් සඳ වෙත දියත් කළ පළමු මෙහෙයුම් වන අරියන් 5 අභ්‍යවකාශයානය අභ්‍යවකාශගත කර ඇත්තේ 2003 වසරේ හෙටවැනි දිනකයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.